අයිබෝන බෙක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙත. කෘතහස්ත ළමා කතා ලේඛිකා කලාකීර්ති සිවිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වේ. සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීම මෙරට COVID-19 දෙවැනි රැල්ලක අවදානමක් විය හැකි. සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්. විද්‍යුත් ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නයි ජනපතිගෙන් උපදෙස්. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 1 කෝටි 5 ලක්ෂය ඉක්මවයි. ඇමරිකාවට තවත් අනතුරු වැඟවීමක්. 2011 ලෝක කුසලානේ පාවා දුන් බවට කළ චෝදනාව ගැන විමර්ශන ඒකකය උපුල් තරංගගෙනුත් ප්‍රශ්න කරයි. කෘතහස්ත ළමා කතා ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන කලාකීර්ති සිවිල් වෙත්තසිංහ මහත්මිය ඊ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 93 වන වියේ පසු වුණා. 1927 ඔක්තෝබර් 31 වනදා ගාලු පුරවරයේදී උපත ලැබූ සිවිල් වෙත්තසිංහ මහත්මිය දැයි දරුදරියන්ගේ ජනාදරයට පත්වන්නේ ඇයටම ආවේනික චිත්‍ර හා කතන්දර ශෛලිය නිසයි. ළමයින් වෙනුවෙන්ම සුවිශේෂී වූ ඇගේ සිතුවම් කලාව නිසාම දරුදරියන් ඇයව හැඳින්වූයේ සිබිල් නැන්දා යනුවෙන්. වයස අවුරුදු 19දී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිසෙන සිබිල් වෙත්තසිංහ මහත්මිය මේ වන විට ග්‍රන්ථ 200කට ආසන්න සංඛ්‍යාවක් රචනා කර තිබෙනවා. ළමා පොත් රචිකාවක් මෙන්ම චිත්‍ර ශිල්පිනියක් වන ඇගේ පළමු නිර්මාණය වන්නේ 1956 දී රචනා කළ කුඩ හොරා කෘතියයි. එතැන් පටන් ළමා මනසේ කුසලතා වර්ධනය කරමින් සුත්කර පුංචා මගුල් ගෙදර බත් ඇතෝ අච්චාරු මුට්ටිය කුසුමලතා මෙසක් පහන හා මැටි ගෙදර ළමයි ඇතුළු ග්‍රන්ථ රැසක් ඇය දරුවන් උදෙසා රචනා කර තිබෙනවා. ඒවා බොහෝමයක් ඉංග්‍රීසි, දෙමළ, ජපන්, චීන, පෘතුගීසි හා කොරියානු ආදී භාෂාවන්ටද පරිවර්තනය වූ අතර ජාතික හා අන්තර්ජාතික වශයෙන් සම්මානයටද පාත්‍ර වී තිබුණා. දරුවන් තිදෙනෙකුගේ මවක් වන සිවිල් වෙත්තසිංහ මහත්මිය දින 4ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ රාත්‍රියේ සේ ජීවන ගමනට සමුදුන්නා. මිය යන විට 93 වන වියෙහි පසු වූ ඇගේ දේහය අද පස්වරුවේ පැපිලියන්න ඩයස් පාරේ පිහිටි ඇගේ නිවස වෙත රැගෙනීමට නියමිතයි. අනතුරුව හෙට දහවල් 12ට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක මහජන ගෞරවය සඳහා ඇගේ දේහය තැන්පත් කරනු ලබනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ මහා පොළොවට ආයිත් එන්න නෙවෙයි මගේ වාසනාව තියෙන්නේ. මගේ ආත්මේ උඩ පාවෙන්න කොහේ හරි. අපරාධ කල්‍ය සමාජික ගගන නැමැති ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහායකයෙක් බවට සැකකරන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම ඇරැවුල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ. මේ අතර ගගන නැමැත්තාගේ මද්‍රව්‍ය ජාවාරමට අදාළ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ලද තොරතුරු මත සිදු කළ තවත් වැටලීමකදීද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළා. ඒ අතර 2017 වසරේ යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකුද වනවා. මේ අතර නිල ඇදුමේ ගෞරවය රැකගනිමින් රටේ ජනතාවට ගෞරවාන්විතව සේවයක් ඉටු කරන්නයි ආරක්ෂක ලේකම් විශ්වාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස් නිලධාරීන් හමුවේ ඊ අවධාරණය කළා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ආරක්ෂක අමාත්‍යාංශයේදී අමතමින් ඔය දේශපාලඥයෝ සමහරෙක්ගෙන් හොඳ ළමයා කියලා ඇහුවට හිතන්න එපා ඒක නම්බුවක් කියලා. මේක මිත්‍රවරුනි තවත් එක රස්සාවක් විදියට ගණන් ගන්න එපා. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තියෙන තමුන්නාන්සේලාගේ යතේ. මේ රටේ මිනිස්සුන්ගේ පැවැත්ම තියෙන තමුන්නාන්සේලාගේ යතේ. ඒ වගේම මම කියන්න ඕනේ තමුන්නාන්සේලා අතරින් බොහෝ දෙනෙක් ඉතාමත්ම ගෞරවාන්විත සේවයක් ඉෂ්ට කරනවා. ඒක මම හදවතින්ම අගය කරනවා. නමුත් තමුන්නාන්සේලා අතරම ඉන්නවා තවත් සමහරෙක් ඇත්තටම අපිට ඇහුවාම කනගාටු හිතෙන විදියට රාජකාරී කරනවා. තමුන්නාන්සේගේ
ඩිවිෂන් එකේ යටතේ තියෙන පොලිස් ස්ථාන වලට අයිති බල ප්‍රදේශ වලින් මට ලියුම් එනවා නම් පොලිසියට කිව්වට වැඩක් නැහැ ආරක්ෂක ලේකම්තුමනි කොච්චර කිව්වත් වැඩක් නැහැ අනේ අපි ගැන බලන්න කියලා කියනවා නම් මගෙත් එක්ක මොකද්ද අපි ඉන්න තැන මොකද්ද අපෙන් ඇති වැඩේ මේක ඉල්ලීමක් වෙන්න පුළුවන් නියෝගයක් වෙන්න පුළුවන් නිලැඳුමේ ගෞරවය තියෙන්නේ මහජනතාව බලාපොරොත්තු විදියට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරාම හැමෝටම නිලැඳුම් අඳින්න බෑ මේ හැම කෙනාගේම ගෞරවය රැකෙන පරිදි ගෞරවාන්විත සේවයක් කරන්න රටේ මහජනතාවට ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඉඩම් විද්‍යුත් ක්‍රමය මගින් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති හමුවකදී. ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදයේ හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි. ඒ අනුව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය මිනින්දොරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. ඉඩම් ලියාපදිංචි ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා වනජීවී වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශද ඒකාබද්ධව කමිටුවක් පත් කර වැඩසටහන කඩිනම් කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. ඉඩම් ලියාපදිංචි යටතේ ඔප්පුව පත්තිරුව පරිගණකගත කරනු ලබනවා. පත්තිරු ලබා ගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත් නීතිඥවරුන්ට නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ ඔන්ලයින් ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමග එක්ව අගෝස්තු මාසයේ වන විට වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂා කරන අතර මෙලෙස ඉඩම් යටතේ ලියාපදිංචි කරන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක් නිකුත් කිරීමටද සැලසුම් කර තිබෙනවා. රටක දියුණුවක් ඇතිවන්නේ නම් දේශපාලන පක්ෂ නොසලකා ඕනෑම පුද්ගලයෙකුට සහාය වන බව නාරාහෙම්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. මෙම අවස්ථාවට පක්ෂයේ තවත් නියෝජිතින් කිහිප දෙනෙකුද එක්ව සිටියා. පසුව ඔවුන් විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. එක්සත් ජාතික පක්ෂයක් විපක්ෂයක් නැති තැනට පත් වෙලා තියෙනවා. පාළු පෙතේ යන තැනට පත් වෙලා තියෙනවා අපි මේ කාලය තුල. ඉතින් අපිට 3න් 2 ඡන්දයකට වඩා එහා ගිය ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. බැඳුම් කර මගටි ආණ්ඩුව ඇවිල්ලා මාස 2යි. එක්සත් ජාතික පක්ෂ නායකයා තමයි අගමැති. තුමා නොදැන බැඳුම් කර නිකුත් දුන්නේ නැහැ. ඊළඟ රවී කරුණානායක මුදල් ඇමති. එවනම් මුදල් ඇමති නොදැනත් බැඳුම් කර නිකුත් වෙන්න බෑ. අනිත් එක අර්ජුන් මහෙන්දර් නෝක් කරන්නේ අගමැතිතුමා දන්නේ නැතුව කවදා. සරත් පොන්සේක මහත්තයා කටවහගෙන ඉඳලා දැන් මොකද කට අරින්නේ? එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයයි විදියට මේ විජාතික බලවේගය දෙකට වුණාට පස්සේද මේ වැරදි පේන්න ගත්තේ. එකට ඉන්නකොට හොඳයි. වැනි වරක ගහට හෙන ගැහුවට පස්සේ තමයි මේ සියල්ල දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. අශීලාචාර නිසා මම නම් කියන්න කැමති. නමුත් ඔබතුමා බැලුවොත් ගත්ත කට්ටිය එතන 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා මෙතන ඉන්නේ. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවල ඇමති එතන සිටින්නේ. ඒක හිටපු නියෝජ්‍ය මහ බැංකුවේ නියෝජ්‍ය ඇමති එතන සිටින්නේ. සල්ලි ගත්ත කිව්ව මන්ත්‍රීවරු 5 දෙනෙක් එතන සිටින්නේ. කලින් ආණ්ඩුව ගියේ බිම් බෝම්බ ගොඩක් වළඳලා. MCC බිම් බෝම්බේ කිවිසුම් දෙකක් ගහලා අපි දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන ජාතික නායකයාට ජනාධිපතිතුමාට ඕන කරන කලින් ආණ්ඩුව වඩලලා ගිය බිම් බෝම්බ ටික ගලවන්න පුළුවන් ජාතිකවාදී මනසක් තියෙන බෝම්බ නිෂ්ක්‍රියාංශය තමයි පස්වෙනිදට තමුන්නාන්සලා හදන්නේ පාර්ලිමේන්තුවට යවන්නේ. දේශප්‍රේමී ආණ්ඩුද මේවා. ගිවිසුමෙන් අයින් වෙන්න පාර්ලිමේන්තුවෙන් 3න් 2ක් වුණලු. මුකුත් ඕනේ නැහැ. රාජ්‍ය නායකයා ප්‍රකාශ කරොත් අපි MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ඔවුන් MCC ව්‍යාපෘතියක් උලගෙන යන්න ඕන. නොවැම්බර් මාසේ 18 වෙනිදා දිවුරුම් දීලා පළමු වැඩේ හැටියට කරන්න තිබ්බා. ඇත්තටම 3න් 2ක් ඕන වෙන්නේ අත්සන් කරන්න. අපි හරියට ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරේ නැත්නම්
මේ ආණ්ඩුව මහා මැතිවරණයෙන් පස්සේ උකස්සම් කරනවා. මේ මැතිවරණදී අපි තුනෙන් දෙකේ බලයක් ගන්නකොට මෛත්‍රීපාලට හිතවත්ව කටයුතු කරන 10 දෙනෙක් මේ පාර්ලිමේන්තුවට මේ ඡන්දෙපත් වුණොත් අපිට තුනෙන් දෙකක් ගන්න අවස්ථාවකදී අපිට කොන්දේසි දාන්න ඕන ඉඳ තියන්න එපා. මෛත්‍රීපාල රට කෑව විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරා. මෛත්‍රීපාල මහත්තයත් එක්ක ඉන්න කණ්ඩායමට මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය මහත්තයයි නාම යෝජනා දෙනකොට හොඳයි. නාම යෝජනා දුන්නාට පස්සේ දැන් ප්‍රසන්න රණතුංග මහත්තයා කෑ ගන්නවා ඡන්ද දෙන්න එපෝ ඕගොල්ලන්ට. මේ තියෙන්නේ මොකද්ද ප්‍රතිපත්ති නැහැ මේ තියෙන්නේ මොකද්ද මනාප බලපොරයක් තියෙන්නේ. යහපාලනේ ජනාධිපති කෙනෙකු යඟපැන කෙනෙකු බිහි කරලා එයාලා රජපුටු වලට ගියා. පොහොට්ටුවේ මිනිස්සු කොහොමවත් පරාදයි. ශ්‍රී ලංකා කාර්යයක් පරාදයි. UMP කාර්යයක් පරාදයි. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට මෙන්ම ගංවතුර ප්‍රශ්නයටද තවා ඉදිරියේදී විසඳුම් ලබා දෙන බව කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක අනූප පැස්කුවෙල් මහතා පවසනවා. පානදුරේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනූප පැස්කුවෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් ඒ මහතාගේ පානදුර පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැත්වුණා. කළුතර සිට බේරුවල දක්වා සියලුම ජනතාවට දෙන ප්‍රශ්නයක් තමයි පානීය ජලයට ලුණු ජලය මුසු වීම. පරිසර වේදිකෙක් විදිහට පරිසර විශේෂඥයෙක් විදිහට ඒ ප්‍රශ්නයට විසඳුම් මාලාවක් ඉදිරිපත් කරා. ඒකේ ප්‍රධානම දේ තමයි ලවණ බාධක එහෙම නැත්නම් සෝල් බැරියර් එක. අනිත් පැත්තෙන් වැසි කාලයට ගම් වතුර ප්‍රශ්නයක වළක්වා ගැනීම සඳහා අර මහවැලිය මිනිපෙළ හැරුවා වගේම කළුගඟේ ජලය බුලත් සිංහලින් අගලවත්තේ මතුකමින් කුඩා වැව් පද්ධතියක් පෝෂණය කරමින් ගිහිල්ලා අර කෘෂිකාර්මික බිම් සියලුම දේවල් භූගත ජලය පෝෂණය කරන අවසානයේදී මුහුදට ගලාගෙන යනවා ගම් වතුර ප්‍රශ්නයත් පාලනය කරමින්. අපි ඒකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වේලි තත්ත්වයන්ට මුහුණ දෙන කෘෂිකාර්මික භූමියන් අපි පෝෂණය කරන්න සැලසුම සකස් කරන එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක අනුමත කරගෙන අපි ඒක ක්‍රියාත්මක කරනවා. තවත් තොරතුරු විරාමයෙන් අනතුරු බලාපොරොත්තු වන්න. Other Therana Midday Prime. අද උදෑසන 5ට අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මුඛාවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 162 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව පොලිසිය පවසනවා. මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් නොපැළපැදීම COVID-19 වසංගතයේ දෙවැනි රැල්ලක අවධානමක් විය හැකි බවයි. මෙරටින් නව COVID-19 රෝගීන් 5 දෙනෙකු ඊයේ පස්වරුවේ හඳුනාගත්තා. ඔවුන් සියලු දෙනා ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 787 දක්වා ඉහළ ගියා. එමෙන්ම COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයන් 6 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයන් ගණන 842 දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි සහ කටාර්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 559 දෙනෙකු ඊයේ පස්වරුවේ සහ අද අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා කටුනායක ගොන්තොටුපළ පරිසරයේදී PCR පරීක්ෂණයට ලක් කෙරුණා. මෙරටින් හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2047ක්. ඒ අතරින් පුද්ගලයන් 1711 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට රෝහල් ගතව සිටින්නේ ආසාදිතයින් 325 දෙනෙකු පමණයි. මේ අතර අද උදෑසන 5න් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 162 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. බොහෝ රටවල් වල රෝග තත්ත්වය යම්කිසි මට්ටමකට පාලනය වෙනකොට ඔවුන්ගේ රටවල් වල තිබිච්ච සීමාවන් ලිහිල් කිරීම සිදු කළා. ඒ තුලින් ඔවුන් දැක්ක නැවත වතාවක් දෙවන රැල්ලක් ඇති වෙනවා. ඒ දෙවන රැල්ල ඇතිවීමට ප්‍රධානම හේතුව උනේ ඒ සීමාවල් ලිහිල් කිරීමත් සමග ජනතාව අවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම. ඉතින් ඒ තත්ත්වයක් යටතේදී ලංකාවේ අපේ තිබිච්ච සීමාවල් දැන් ලිහිල් කරලා තියෙනමින් සහ ලිහිල් කිරීම දිගින් දිගටම සිදු කරමින් පවතින නිසා ඒ තත්ත්වය යටතේ යම්කිසි විදිහකින් අපේ සමාජය තුළ රෝගීන් හිටියොත් ඒ පැතිරිලා නැවතත් රැල්ලක් ඇතිවීමේ අවදානම ඒ විදිහටම තියෙනවා. ඒ නිසා මීටර එක පරතරය පවත්වා ගැනීම පළමුවත් දෙවනුව ජනාකිරණ අවස්ථාවලදී මුඛාවරණ පැළඳීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම නිතර මත සබන් යොදා සේදීම ඉතාමත් වැදගත්. මෙයත් මතකයෙන් ගිලිහෙමින් පවතින බව අපිට සමහර අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා. සබන් යොදා සේදීමේ අවස්ථාව
අවස්ථාව නැති අවස්ථාවලදී ඇල්කොහොල් අඩංගු ද්‍රාවණයකින් අත පිරිසුදු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම කැස්ස ප්‍රතිශාව තියෙන කෙනෙක් සමාජයට පැමිණෙන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා නම්, ඒ වගේම තමුන්ට කැස්සක් එනවා නම්, කිඹුමක් යනවා නම්, සෞඛ්‍ය ආරක්ෂිතව මුහුණ දෙනවා නම් අපිට පුළුවන් වෙනවා දෙවෙනි රැල්ලක් ඇති වෙන එක වළක්වලා අපි ලබාගත්තු පාලනය ඉතාමත්ම හොඳින් පවත්වාගෙන යන්න. සුළු කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා පමණක් අබැලි ද්‍රව්‍ය නිකුත් කරන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෆාස් අහමඩ් අයත් මහා පරිමාණ ව්‍යාපාරයට අබැලි ද්‍රව්‍ය නිකුත් කර ඇත්තේ නෛතික රාමුව ප්‍රබල ලෙස උල්ලංඝනය කරමින් බව ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණා. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ තමන්ද සේවයේ යෙදී සිටියේදී සභාපතිවරයා විසින් නීති විරෝධී ලෙස වගකීම් පැවරූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු හරහා මෙම ක්‍රියාදාමය වසර 2ක් පවත්වාගෙන ගොස් ඇති බවයි. පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරි මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් අයත් ක්ලෝසියස් කර්මාන්ත ශාලාවට නීති විරෝධී ලෙස ප්‍රමාණය ඉක්මවා අබැලි ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ පස්වරුවේ කැඳවා තිබුණේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතාවයි. එහිදී සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ රාජ්‍ය ආයතනවල ඉවත් කළ අබැලි ද්‍රව්‍ය මිලටගෙන ඒවා සුළු කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බෙදා හැරීම කර්මාන්ත සහ සැපයුම් කළමනාකරන අමාත්‍යාංශය යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය තුලින් සිදු වූ බවයි. අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කළ අතර ඔහු විසින් පත් කළ මහින්ද ජනසේන නැමැත්තෙකු කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සුළු කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා අබැලි ද්‍රව්‍ය නිකුත් කිරීම අබැලි කළමනාකරන ඒකකයේ අලෙවි අධ්‍යක්ෂ වන තමන් යටතේ පැවති අංශයක් බවයි. සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ 2017 මැයි 17 වන දින තමන් අලෙවි අධ්‍යක්ෂ තනතුරේ රැඳී සිටියදීම සභාපතිවරයා විසින් අබැලි කළමනාකරන ඒකකයේ වගකීම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට පවරා තිබූ බවයි. DPS දික්වැල්ල නම් තමන් යටතේම සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට මෙලෙස අබැලි කළමනාකරන ඒකකයේ වගකීම් බහර දී තිබුණද එම ඒකකය නෛතික වශයෙන් බහරව සිටි තමන්ගෙන් ඒ ඉවත් කළේ මන්දැයි හේතු පැහැදිලි කිරීමක් නොකළ බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා. කෙසේ වෙතත් ක්ලෝසියස් නම් මෙම ආයතනයට 2017 සහ 2018 වසරවලදී අබැලි ද්‍රව්‍ය නිකුත් කර ඇත්තේ අබැලි ද්‍රව්‍ය නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු 2013 වසරේ හඳුන්වා දුන් මාර්ගෝපදේශයන් දැඩි ලෙස උල්ලංඝනය කරමින් බව සාක්ෂිකරු අනාවරණ කළා. ඒ අනුව 2017 වසරේ එම ආයතනයට තඹ පමණක් ලබා දෙන ලෙස නිර්දේශ කර තිබියදී තඹ ලබා ගැනීමට ට්‍රාන්ස්ෆෝමර්ස් 328ක් සමගින් ආරක්ෂක අමාත්‍යාංශ විසින් යල් පැනීම හේතුවෙන් තලා ඉවත් කළ පිත්තල කොපු කිලෝග්‍රෑම් 16856ක්ද ලබා දී ඇති බව සාක්ෂිකරු හෙළිදරව් කළා. එසේම 2018 වසරේදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අබැලි කළමනාකරන ඒකකයේ විසින් මෙම ක්ලෝසියස් ආයතනයට මාසිකව තව මෙට්‍රික් ටොන් 150ක්ද පිත්තල මෙට්‍රික් ටොන් 100ක්ද ඇලුමිනියම් මෙට්‍රික් ටොන් 50ක්ද ලබා දී ඇති බව සාක්ෂිකරු අනාවරණ කළා. අදාළ අබැලි ද්‍රව්‍ය යොදා ගනිමින් ඉන්සාෆ් අහමඩ් නැමැති බෝම්බකරුගේ කර්මාන්ත ශාලාව තුල භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කර ඇති බවත් මාසිකව නිෂ්පාදනය කළ භාණ්ඩවල වටිනාකම පමණක් රුපියල් මිලියන 153.25ක් වන බවත් උදේසිරි මහතා පැවසුවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් අබැලි ද්‍රව්‍ය ලබා දෙන ඉහළම කර්මාන්ත කාණ්ඩය වන මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ටත් වාර්ෂිකව ඉපිය හැකි ආදායම මිලියන 600ක් පමණක් වන පසුබිමක මාසිකව මිලියන 150ක් වැනි විශාල ඉපැයීමක් සිදු කරන මහා පරිමාණයෙන් ක්‍රියාත්මක මෙම ක්ලෝසියස් ආයතනයට අබැලි ද්‍රව්‍ය ලබා දීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි. එබැවින් සුළු කුඩා හෝ මධ්‍ය පරිමාණ ගණයට වැටෙන කර්මාන්ත විසින් සිදු කරන ඉපැයීමට එහා ගිය විශාල ඉපැයීමක් සිදු කරන මෙම ක්ලෝසියස් ආයතනයට අබැලි ද්‍රව්‍ය ලබා දීමම සිය ආයතනයේ මාර්ගෝපදේශයන් උල්ලංඝනය කිරීමක් වන බව සාක්ෂිකරු අවධාරණය කළා. මනුසත් දෙරණ ආරම්භ කළ මුඛාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව ක්‍රියාත්මක වනවා. ඒ ක්‍රියාවට නැංවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. COVID-19 නවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග එක්වයි. ඒ අනුව එහි තවත් පියවරක් අද ක්‍රියාත්මක කෙරුණා.
ඒ කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින්. සාර්ථකව ශ්‍රී ලංකාව තුළ COVID-19 පාලනය කළ තියෙන්නේ. ඒක රටක් විදියට අපි ලබපු අති විශිෂ්ට ජයග්‍රහණයක්. ඉතින් මනුස්සත් දෙරණ මේ අවස්ථාවේදී ජනතාව අතර නොමිලේ මුවාවරණ මිලියනයක් බෙදා දීමේ මේ වැඩසටහන ඒ ජයග්‍රහණය ශක්තිමත් කරන්න, ඒ වගේම මේ ජයග්‍රහණය ආරක්ෂා කරගන්න ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලයේ විදියට මොබිටෙල් සමාගමත් අපේ මව් සමාගම වන ටෙලිකොම් සමාගමත් මේ උතුම් ක්‍රියාවකට අනුග්‍රාහකත්වය දක්වන තීරණය කරේ. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායකවීමට ඔබත් කැමති නම් 0.71 යන දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් අත්අඩංගුවට ගත් ගංජා තොගයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට බහර දීම පසුගියදා සිදු කෙරුණේ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේද අවසරය ලබා ගැනීමෙන් අනතුරුවයි. අනුරාධපුර එප්පාවල කට්‍යාව පදිංචි 54 හැවිරිදි තිදරුපියෙකු තමුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර සිටියේදී ඉන් පලා ගොස් ඇති අතර පසුව ඔහුගේ මළ සිරුර හමු වී තිබෙනවා. රෝහලින් පලා යන අවස්ථාවේදී රෝහල් ආරක්ෂකයින් සමගද ගැටුමක් ඇති කරගෙන ඇති අතර එහිදී රෝහල් සේවකයෙකුද තුවාල ලබා රෝහල් ගත කර සිටිනවා. රෝහල් ගත කරන රෝගියෙකු විසින් ඊයේ රාත්‍රී හිනිදුම රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දී ඇති කරගත් ගැටුමට විරෝධය දක්වා සිද්ධිය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද රෝහලේ සියලුම කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයක නිරත වුණා. 6 වන ජාතික ශිෂ්‍යපට බලයනියේ විශ්‍රාමික කර්නල්වරයෙකු හා බදුල්ල ධර්මදූත විද්‍යාලයේ හිටපු විදුහල්පති අභාප්‍රාප්ත WMMJ වික්‍රම ජයලත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදුල්ල පොදු සුසාන භූමියේදී පසුගියදා සිදු කෙරුණා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 1,50,00,000 ඉක්මවා තිබෙනවා. වාර්තා වන ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 5,13,000කට අධිකයි. මේ අතර ඇමරිකානුවන් මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකරන්නේ නම් දෛනික ආසාදිතයින් ගණන ලක්ෂය තෙක් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පළමු කොවිඩ් වෛරස යෝජනාව අද සම්මත කර ගැනීමට නියමිතයි. ඒ අතත්‍ය හෙවත් වර්චුවල් ක්‍රමයට පැවැත්වෙන ඡන්ද විමසීමකින් ලොව රටවල් අතර යුද සටන් නවත්වා කොවිඩ් වසංගතය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවෙන් ඉල්ලා සිටින බවයි විදේශ වාර්තාවල සඳහන් වන්නේ. ගෝලීය කොවිඩ් ආසාදිතයින්ගෙන් 4න් 1ක් පමණ වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ ආසාදිතයින් 46000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබුණා. එරටින් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් ගණනයයි. ඒ සමග ඇමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 27 ඉක්මවා ගියා. ඇමරිකානුවන් මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකරන්නේ නම් දෛනික ආසාදිතයන් ගණන ලක්ෂය තෙක් ඉහළ යා හැකි බවට ආසාදිත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන ඇන්තනි ෆෝචි අනතුරු අගවනවා. අමරිකානු ජනාධිපතිවරණ සටනේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් කොවිඩ් වසංගත ව්‍යාප්තිය මැද්දේ තමා මැතිවරණ රැලි නොපවත්වන බව නිවේදනය කළ අතර මෑත ඉතිහාසයේ වඩාත් අසාමාන්‍ය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වනු ඇති බවද සඳහන් කළා. ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ් බලපෑමට යටත් වූ රට වන බ්‍රසීලයෙන් ඊයේ මරණ 1271ක් වාර්තා වී තිබුණා. ඒ සමග සමස්ත කොවිඩ් මරණ ගණන 59656 දක්වා ඉහළ ගියා. ඉන්දියාවේ ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 506ක්. ඒ සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 17410 තෙක් ඉහළ ගියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ වෙත අද උදෑසන පැමිණි අතර එහිදී පැය දෙකක් පමණ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ 2011 ක්‍රිකට් ලෝක කුසලානයේදී සිදු වූ බව කියන තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළයි. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ අනුව ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය 2011 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කළ අතර අද එවක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග එහි කැඳවනු ලැබුවා. අද උදැසන 10:15ට පමණ උපුල් තරංග එම ඒකකයේ වෙත පැමිණියා. මේ අතර ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය විසින් ඊයේ දිනේදී එවක හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් පැය 6කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.
විදේශ රටක වෙච්ච වරදක් වුණත් ශ්‍රී ලංකා පුරවැසියෙක් නම් අපිට පුළුවන් ඔහුගේ ඒ පිළිබඳව ප්‍රශ්න කරලා විමර්ශනය කරන්න. මේ පනතෙන් නඩු දැම්මොත් වසර 10ක් දක්වා මහාධිකරණය අහපු නඩු විභාගයෙන් පස්සේ දඬුවමක් ලබා දෙන්න පුළුවන්. අධිජෝනනා පත්‍රයක් ලබා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඊට අමතරව ලක්ෂ 100 ඉඳන් ලක්ෂ 1000 වෙනකන් දඩයකට යටත් කරන්න පුළුවන්. අද දින මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා. සුබ දවසක්.